රාගක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං. එරුවන් සරණයි. තං සුනාද සාදුකං මනසිකරොත. මේ ධර්මයට හොඳින් කන් දෙන්න. මේ ධර්ම දේශනාව ගොඩක් කාලයකට ඉස්සෙල්ලා පවත්වන්න කියලා බොහෝ දිනක් කිල්ලීම් කරා. ඒ වුණාට සුදුසු කාලෙ ඉන්න ඕන. මොකද මේ ධර්මය ගැඹුරට විමර්ශනය වෙද්දී ඒ ධර්මයේ දරා ගන්න පුළුවන් මට්ටමට අපේ හිත පිරිසිදු වෙන්න ඕන. එහෙම නොවුනොත් අපිට බණ ඇහුවට තේරෙන්නේ නැහැ කොච්චර ඇහුවත්. ඒ නිසා ඒ අවශ්‍ය තැනට පරිසාදනීය වශයෙන් ප්‍රඥා වැඩිලා ආවට පස්සේ අපි මේ ධර්මාර්ථකාව ගැන විග්‍රහ කරන්න ඕන. මේ ධර්මයේ විවර වෙන මේ ධර්මයේ පවතින ආචාර්ය මේ ධර්මයේ පවතින යථාර්ථය මනමින් අවබෝධ කරගන්න පුළුවන් දහම් විග්‍රහයක් තමයි මේ ඉදිරිපත් වෙන්නේ. කුමක්? කිං අනිච්ච. මොකද්ද මේ අනිච්ච කියලා කියන්නේ? දැන් මේ අනිච්ච කියන පදේ අනිච්ච කියන පදය ඇතුලේ කොමක්ද පවතින්නේ කියලා දැන් බලමු. මේ අනිච්ච කියන පදය තමයි මේ වෙනකොට මේ මුළු සම්බුද්ධ ශාසනයේම මහා ප්‍රශ්නයක් ඇති කරපු පදේ බවට පත් වෙලා තියෙනවා. සම්බුද්ධ ශාසනය තුල බොහෝ ભેද බින්නතා ඇති වෙලා තියෙනවා. භික්ෂූන් වශයෙන් ભેද බින්නතා ඇති වෙලා තියෙනවා. භික්ෂුණීන් වශයෙන් ભેද බින්නතා ඇති වෙලා තියෙනවා. උපාසක උපාසිකාවන් වශයෙන් ભેද බින්නතා ඇති වෙලා තියෙනවා. සම්බුද්ධ ශාසනයේ දෙපිල බෙදලා තියෙනවා. තුන් පිල හතර පිල පස් පිල බෙදලා කටන් වදිනවා කියන එක භික්ෂූන්. කුමක් උදෙසාද? මේ අනිච්ච කියන පදේ විග්‍රහ කරගන්න බැරුව. එක්කෙනෙක් අනිච්ච කියන පදයට Tamanට කැමති දෙයක් කියනවා. තව කෙනෙක් තවත් පදයක් කියනවා. අනිච්ච කියන්නේ මේකයි කියලා කියනවා. තව කෙනෙක් අනිච්ච කියන්නේ මේකයි කියලා කියනවා. තව කෙනෙක් අනිච්ච කියන්නේ මේකයි කියලා කියනවා. ඊට පස්සේ ධර්මයේ පිළිබඳ විමර්ශනයක් නැති මිනිස්සුયો අරහාමුදුරුවෝ අනිච්ච කියලා මෙහෙමයි කියන්නේ. අනිත්‍ය කියලා කියනවා. අනිත්‍ය කියලා කියනවා. ඊට පස්සේ නඩු දාන්න යනවා. අනිත්‍ය කියලා බණ කියන්න බෑ කියනවා. අනිත්‍ය කියලා කියන්න ඕන කියනවා. අනිත්‍ය කියලා කියන්නේ අනිත්‍ය කියන එකමයි කියලා කියනවා. අනිත්‍ය අනිත්‍ය එකමයි කියලා කියනවා. අනිත්‍ය කියන්නේ මෙන්න මේ අර්ථයයි කියලා කියනවා. අනිත්‍ය කියන්නේ මෙන්න මේ අර්ථයයි කියලා කියනවා. මෙන්න මෙහිම වාද ભેද විවාද ඇති වෙච්ච නිසා අද මේ සම්බුද්ධ ශාසනයේ බොහෝ අසමගිකම් නිර්මාණය වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් ගහමරා ගන්නවා, බැනට ඇඬ ගසා ගන්නවා. ධර්මයේ පිළිබඳ වාද විවාද කරනවා. සංසාරේ පුරා අනන්ත කාලයක් තිස්සේ දසපාරමිතා පුරාගෙන ඇවිල්ලා මේ වටිනා මනුස්ස දුර්ලභ මේ මනුස්ස භවයේ උදා වෙලා මේ පරම දුර්ලභ සද්ධර්මයේ ඇහෙන උතුම් මිනිස්සේ බවට පරිවර්තනය වෙලා මේ ධර්මයෙන් ප්‍රතිඵල නෙලා ගන්න බැරුව ඒ පදයට දෙන අර්ථකථනය පිළිබඳව විවිධාකාර මත ભેදතා ඇති කරගෙන එකිනෙකා ගැටෙනවා නැසෙනවා. පව පුරව ගන්න. වාද විවාද කරනවා. දැන් මේ වාද විවාද කරන පව පුරව ගන්න තර්කවාද නගන සියලුම පින්වතුන්ට පුළුවන් මේ විග්‍රහය අහලා බලන්න. මේ විග්‍රහය කිසිම ආකාරයකින් මේ බණ දේශනා කරන භික්ෂුවගේ දේශනාවක් නොවන බව කරුණාවෙන් සලකනවා. ඊට පස්සේ බණ ටික අහන්න. නැත්තම් අරහාමුදුරු මේ හාමුදුරු කිව්වේ කියලා බණ අහන්න. ඒ අඥානකම යන්නේ නැති තාක්කල් ඔබ තුලින් ඔබ ශ්‍රී සද්ධර්මයෙන් අහන්නේ. ඒක තමයි ඇත්ත. ශ්‍රී සද්ධර්මයට කන් දෙන්න ඕන විවුර්ත මනසක්. එහෙනම් අනිච්ච කියන්නේ ඔබට ඕන අර්ථයවත් මට ඕන අර්ථයවත් නෙවෙයි. අද වෙනකොටත් මේ ප්‍රශ්නේ කොච්චර ගැඹුරට විහිදලා තියෙන ප්‍රශ්නයක්ද? කොච්චර ඔළුදුව ප්‍රශ්නයක්ද? මුළු ජන සමාජයේ මේ උත්තරීතර ධර්මද්වීපේ භික්ෂු සංඝයා වහන්සේ දෙපිල බෙදිලා, හතර පිල බෙදිලා, අනාදි වශයෙන් අට පිල බෙදිලා එකිනෙකා නසා ගන්න තත්ත්වෙට අසමගිය ඇති වෙන තරමට එකිනෙකා දිහා වෛරී දැසින් බලන තරමට එකිනෙකාව නසා ගන්න හිතන තරමට වෛරී සිතක් ඇති වෙන තරමට එකිනෙකාගේ නාමී චරිතයේ කෙලෙසන තරමට
මේ මහා ගැටලුකාරී තත්ත්වයක් උදා වුණේ ඇයි? මේ අනිච්ච කියන පදයේ පිළිබඳ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දෙන අර්ථකථනය තේරුම් ගන්න බැරුව. සම්මා සම්බුදු පියාණන් වහන්සේ දෙන අර්ථකථනය උන්වහන්සේ නිර්වචනය කරන ආකාරය අපි නුවණින් දකිනවා නම් අපිට ඒ නුවණින් ඒ ධර්මය පසක් කරගන්න ලැබෙනවා නම් කොතනද කොහොමද තාරකයක් වාදයක් හටගන්නේ? මොකද සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඒ උතුම් යථාර්ථය පෙන්වා දෙමින් වචන දෙකක් දේශනා කරන්නේ. එක බුද්ධ වචනයයි තියෙන බුද්ධ වචන දෙකක් නේ. එහෙනම් එකම බුද්ධ වචනයක් උදෙසා කොහොමද තර්කවාද නැගී? එහෙනම් ඒකේ තේරුම කොමන හෝ ආකාරයකින් අනිච්ච කියන පදේ අර්ථය පසක් කරගෙන නැති එක. එහෙනම් දැන් බලන්න මෙන්න මේ අනිච්ච කියන පදේ අර්ථය මොකක්ද කියලා. අපිට උමනා දේවල් අපි කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු යථාර්ථය අපි පෙන්වා දෙන නිසා පින්වතුනි සාවධානව යූර්ත මානසිකින් ධර්මයට කන් දෙන්න පුරුදු වෙන්න. නැත්තම් පුද්ගල බද්ධව බණහඬ ගිහිල්ලා කවදාවත් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. පුද්ගලයා බබ්බ රූපතන සමන බබ්බ රූපත මේ භික්ෂුව හරි හොඳයි මෙහෙමයි යන ආදි වශයෙන් භික්ෂුවගේ ගුණ දැකලා ධර්මය හඬ යන්න එපා. භික්ෂුවගේ ගුණයට රැවටිලා ඔබ බණහඬ ගියොත් එහෙම ඔබට අධර්මයක් ඇහෙන්න පුළුවන් ඒ භික්ෂුව තුළින්. ඒ නිසා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ කුමක්ද කියලා හැමතිස්සෙම විචාරශීලීව බලන්න ඕනේ. ඒ ධර්මයයි අපි සොයන්න ඕනේ. එහෙනම් අපි මේ අනිච්ච කියන පදය ඇතුලේ තියෙන අර්ථය ගැඹුරින් දැන් අද බලනවා. මෙච්චර දවසක් අපි අනිච්ච පදයේ පිළිබඳ විවිධාකාර වශයෙන් අර්ථකථනය කරමින් බුද්ධ වචනයේම ඇතුළත් දහම් ව්‍යාකරණ ඉදිරිපත් කළා. දැන් අනිච්ච කියන පදයේ පිළිබඳ මෙන්න ගැඹුරු විග්‍රහයක්. ඒ නිසා හොඳට කන් දෙන්න කවුරු. මේ අනිච්ච පදයේ පිළිබඳ විවිධාකාර මතවාද තියෙන, දෘෂ්ටිවාද තියෙන, අරහාමුදුරු අනිච්ච කියලා මෙහෙමයි කිව්වේ. මේහාමුදුරු අනිච්ච කියලා කිව්වේ මෙහෙමයි. අරහාමුදුරු අනිච්ච කියන පදයට දුන්න අර්ථය මේකයි. මේහාමුදුරු අනිච්ච කියන පදයට දීපු අර්ථය මේකයි යන ආදි වශයෙන් එකිනෙකා නසා ගන්න නැතුව අඥානි වගේ ඥානවන්ත මිනිස්සු වගේ ධර්මයට කන් දෙන්න කොමක්ද හරි කොමක්ද නිවැරදි කියලා ධර්මය අහලා විමර්ශනය කරලා බලන්න. සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මයයි කාතුලින් තමුත් ප්‍රකාශ විය යුත්තේ. ඒ නිසා පුද්ගලයා කවුද වැඩක් නැහැ බණ කියන. පුද්ගලයාගෙන් ඔබට ඉතිපාලේ මොකක්ද? ඔබට අවශ්‍ය අමා ධර්මයේ පමණයි. එනම් බුදුරජාණන් වහන්සේම මේ ධර්මයේ දේශනා කරපු ආකාරයෙන්ම ඔබට පෙන්වා දෙනවා. එතකොට අනිච්ච කියන්නේ මොකද්ද කියලා එකිනෙකාගෙන් අසාස යන්න ඕනේ. මෙන්න මේ අනිච්ච පදයේ පිළිබඳ විග්‍රහයන් ඇතුළත් වෙන තැන් දෙකක් තියෙනවා. පටිසම්භිදා මග්ග පාළියේ ඒ වගේම තව නිත්‍යප්පකරණෙත් තියෙනවා. පිටකෝපදේශෙත් ඇතුළත් වෙනවා. විශේෂයෙන් මේ පටිසම්භිදා මග්ගප්පකරණයේ තැන් දෙකක් සඳහන් වෙනවා. අන්න ඒ පටිසම්භිදා මග්ගප්පකරණයේ දැක්වෙන විග්‍රහයට අනුකූලව ඔබට මේ ධර්මයේ පෙන්වා දෙයි. සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ නොහොත් අපගේ අග්‍ර ශ්‍රාවක මහා උතුමන් වහන්සේගේ නිර්දේශයක් නේ. ධර්ම නිර්දේශයක්. උන්වහන්සේ විසින් ධර්මයේ ලිහා පෙන්වා විස්තරාත්මකව දේශනා කරන ලද්දක් පටිසම්භිදා මග්ගප්පකරණය කියලා කියන්නේ. ඒ නිසා මේ ධර්මයේ අග්‍ර ශ්‍රාවක උතුමන් වහන්සේ විසින් පෙන්වා දෙන ධර්මයේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක උතුමන් වහන්සේ කියන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් ඉහළින්ම වර්ණනා ලද බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය හා සමාන කළ සම්මත කළ උත්තරීතර දේශනා පවත්වපු උතුමන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ උන්වහන්සේගේ දේශනාවක් නේ. බුද්ධක නිකාය පටිසම්භිදා මග්ගපාළියේ ආනාපාන සති කතා 16 ඥාන නිर्देशේ උපක්ඛිලේශ ඥාන නිर्देशේ සතෝකාරී ඥාන නිर्देशේ චතුත්ථ චතුක්ක නිर्देशයට අයිති. ඒ කියන්නේ නිर्देशින් ආන බුද්ධක නිකායේ පටිසම්භිදා මග්ගප්පාළියේ පටිසම්භිදා මග්ගප්පකරණයේ තියෙනවා ආනාපාන සති කියලා කොටසක්. ආනාපාන සති කතා කියලා කොටසක්. මෙන්න මේ ආනාපාන සති කතා කියන ඒ මාතෘකාව යටතේ එනවා 16 ඥාන නිर्देशය කියලා කොටසක්. ඒ 16 ඥාන නිर्देशය යටතේ එනවා උපක්ඛිලේශ ඥාන නිर्देशය කියලා කොටසක්. ඒ උපක්ඛිලේශ ඥාන නිर्देशය කියන දහම් ව්‍යාකරණය ඇතුළේ එනවා සතෝකාරී ඥාන නිर्देशය කියලා කොටසක්. ඒ සතෝකාරී ඥාන නිर्देशය ඇතුළේ එනවා චතුත්ථ චතුක්ඛ නිर्देशය කියලා කොටසක්.
මෙන්න මේ දහම් ප්‍රදේශය තුල මෙන්න සඳහන් වෙනවා. කිං අනිච්චා මොකක්ද අනිච්ච කියලා කියන්නේ? පංචස්කන්ධ අනිච්චා, කේනට්ටේන අනිච්චා, උප්පාද වයට්ටේන අනිච්චා. පටිච්ච සමුප්පාදයේ මෙන්න මේ අනිච්ච පදයේ විග්‍රහය වෙන අනිත් තැන වෙන්නේ ඥාන කතා යටතේ උද්‍යප්ප ඥාන නිर्देशේ. උද්‍යව ඥානීය පිළිබඳ නිर्देशයක් වෙනවා පටිසම්භිදා මග්ගප්පක්ඛේ ඥාන කතා යටතේ. එහෙනම් අන්නේ කොටසේ ඔබට මේ අනිච්ච කියන පදය කුමක්ද කියලා විග්‍රහ කරලා තියෙනවා දකින්න පුළුවන්. දැන් අපි ඊටත් වඩා විස්තරාත්මකව තියෙන මේ කුද්දක නිකායේ ආනාපාන සති කතා කියන කොටසේ මේ චතුත්ථ නිපාතේ ඒ නිर्देशේන කොටස තමයි මේ විග්‍රහ කරන්නේ. එන් අනිච්ච මොකක්ද අනිච්ච කියලා කියන්නේ? දැන් සමහර පංචස්කන්ධය අනිච්ච නැහැ, පංච උපාදානස්කන්ධය විතරයි අනිච්ච කියලා කියනවා. මේ විදිහට මේ වචන වලට වාද කරන තර්කවාද කරන කාල් පෙරෙන තර්ක. පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය දෙකක්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා පංචස්කන්ධය කියලා කියන්නේ පොදු ස්වභාවය. පොදු යානුනාති රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියලා සමස්තයක් වශයෙන් සියල්ල කැටි කරලා දක්වනකොට ස්කන්ධ භාග වශයෙන් පෙන්වන්න ඕනේ. නමුත් පංචස්කන්ධය කියලා විතරක් කිව්වට මාදී ඒ පංචස්කන්ධය යම්කිසි විශේෂයක් වෙනසක් තියෙනවා. ඒ වෙනස නිර්මාණය වෙන්නේ කුමක් ප්‍රත්‍යයෙන්ද? අවිජ්ජා තෘෂ්ණා ප්‍රත්‍යයෙන්. එහෙනම් සෑම පංච උපාදානස්කන්ධයම අවිජ්ජා තෘෂ්ණා ප්‍රත්‍යයෙන් සකස් වෙනවා. එහෙනම් ඒ අවිජ්ජා තෘෂ්ණාවේ ස්වභාවය යම්සේද ඊට අනුකූලයි එයින් ගොඩ නැගෙන ස්කන්ධ පංචකය. එහෙනම් ඒ අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් සකස් කරපු බන්ධනය තමයි උපාදාන. එහෙනම් අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් සකස් කරනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහ ස්කන්ධ පහ. ඒ වගේම තමයි ඒ අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් ස්කන්ධ පහ පිළිබඳ වන්දනයක් ඇති කරනවා මේ විඥානයේ තුළම. අන්න එතකොට කියනවා පංච උපාදානස්කන්ධය. එතකොට මොකද වෙන්නේ? ඒ පංච උපාදානස්කන්ධය තමයි එතකොට මේ යම් කිසි ආකාරයකින් ලෝක සත්‍ය සත්‍ය පුද්ගලික ආත්මයක් වශයෙන් දකින්න. එතකොට එහෙනම් පංචස්කන්ධය කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ දෙකක් නෙවෙයි එකක්මයි. පංචස්කන්ධය කියන්නේ පොදු විග්‍රහයට ඒ ස්කන්ධ භාගයේ පවතින බන්ධනය තමයි උපාදානයි. එහෙනම් මේ උපාදානය කියන එක අපි උපතින්මත් තරංග අවිලා තියෙනවා. දැන් ඒ ගැන තමයි මේ විග්‍රහ කරන්න යන්නේ. ගැඹුරට අහගෙන ඉන්න ඕන. ගැඹුරට ධර්මයේ විග්‍රහ වෙනවා. අපි ධර්මය ගැඹුරින් දකින්න ඕන, ගැඹුරින් දරා ගන්න ඕන. එහෙනම් මෙන්න මේ නිर्देश යටදී දැන් විග්‍රහ වෙනවා කොහොමද කිං අනිච්චං මොකක්ද අනිච්ච කියලා කියන්නේ? කුමක්ද අනිච්ච? පංචස්කන්ධ අනිච්ච, පංචස්කන්ධය අනිච්ච කියන්නේ. කේනට්ටේන අනිච්ච මොන අර්ථයෙන්ද කුමන අර්ථයෙන්ද අනිච්ච කියලා කියන්නේ? උප්පාද වයට්ටේන අනිච්ච. උප්පාද සහ වය කියන අර්ථයන්ගෙන් තමයි අනිච්ච කියලා කියන්නේ. එහෙනම් දැන් ඕන අපට ඕන කතා කියන්න බෑ. දැන් මේ මොකද්ද කියලා බලන්න ඕනේ. එහෙනම් අනිච්ච කියන්නේ අවසානයේ මොකද්ද කියලා අපි බලමු දැන්. බලාගෙන යමු. අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ සත්‍යපබ්බේ ගැන. එහෙනම් දැන් බලන්න අනිච්ච කියන්නේ මොකද්ද කියලා අවසානයේ. එහෙනම් කේනට්ටේන අනිච්ච උප්පාද වයට්ටේන අනිච්ච. පංචානං කන්දානං උදයන් පස්සන්තෝ කති ලක්ඛනානි පස්සති. වයන් පස්සන්තෝ කති ලක්ඛනානි පස්සති. උදයබ්බං පස්සන්තෝ කති ලක්ඛනානි පස්සති. මේ පංචස්කන්ධය උදේ වශයෙන් උපාද වයට්ටේන අනිච්ච කියලා කිව්වනේ. දැන් උදේ සහ වය කියන අර්ථයෙන් තමයි අනිච්ච කියලා කියන්නේ. උදේ කියන්නේ උදේ සහ වය කියන අර්ථ දෙකක්. සමුදය අර්ථයෙන් සහ නිරෝධ අර්ථයෙන් සමුදය අර්ථයෙන් සහ නිරෝධය අර්ථයෙන් තමයි මේ අනිච්ච කියලා කියන්නේ තව විදිහකට. උදේ වය. එහෙනම් උදේ කියන අර්ථය උදේ ලක්ෂණය කොච්චර ලක්ෂණ ගානකින් අපි දකින්නවද? පංචන්නං කන්දානං උදයන් පස්සන්තෝ කති ලක්ෂණානි පස්සති. මේ පංචස්කන්ධේ උදය සමුදය හට ගැනීම ලක්ෂණ කීයකින් දකින්නවද? වයං පස්සන්තෝ කති ලක්ෂණානි පස්සති. මේ පංචස්කන්ධේ වය අවසානයේ ලක්ෂණ කීයකින් දකින්නවද? ලක්ෂණ කීයකින් දකින්නවද? උදයබ්බං පස්සන්තෝ කති ලක්ෂණානි පස්සති. මේ උදය වය ලක්ෂණ කීයකින් දකින්නවද කියලා ප්‍රශ්න තුනක් අහන්න. දැන් මේ
පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා ඔබ දැන් දන්න රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. එහෙනම් මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ උදේවය නුවණින් දැක්කා නම් අනේ යථාභූත ඥාන දර්ශනය ඇති වෙයි. ඒ කියන්නේ නිවන් දකින්න. දැන් එහෙනම් මේ පංච උපාදානස්කන්ධයේ උදේවය දකින්න ගිහිල්ලා තමයි අනිච්ච කියන පදයට එක එක අය තම තමන්ට උමනා අර්ථ කියන්න ගිහිල්ලා අවසානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අර්ථය සංකේලා ගිහින් තියෙනවා. ඒ නිසා තමයි නිවන් මාර්ගය එතනින් විවෘත කරගන්න බැරි වෙන්නේ. ඒ නිසා අනිච්ච කියන පදයට තම තමන්ගේ හිතලු අත්නොමත අර්ථකථන එකතු කරමින් අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ නසා දමමු. එහෙම කරන්නේ නැතුව දැන් බලන්න බුද්ධ වචනයට අනුකූලවම අනිච්ච කියන්නේ කොහොමද කියලා. දැන් අපි මේ බලාගෙන යන්නේ දැන්. එහෙනම් අනිච්ච කියන්නේ මොන අර්ථයෙන්ද? උදේවය අර්ථයෙන්. කුමක උදේවයද? මේ පංචස්කන්ධයේ උදේවය. මේ රූප උදා වෙන ලක්ෂණයක් තියෙනවා. මේ රූප අවසන් වෙන ලක්ෂණයක් තියෙනවා. හැබැයි මේ රූප අවසානය කියලා කිව්වම උතන ඔය වය කියලා කියන්නේ මොන වයද? දැන් උදේ කියලා කියන්නේ හට ගැනීම, උදා වීම. වය කියලා කියන්නේ අවසන් වීම, නිරුද්ධ වීම. එහෙනම් වය කියලා කියන්නේ මොන අර්ථයෙන්ද? ලෝකයා වය කියලා වය කියන වචනේට දැන් පාලියෙන් වය කියන්නේ අවසානය. දැන් ලෝකයා දකින අවසානයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දකින අවසානයක් තියෙනවා. එහෙනම් මේ උදේවය පෙන්වන්නේ මේ සාමාන්‍ය ලෝකජානිය නෙවෙයි සම්මා සම්බුදු පියාණන්. එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදේ කියලා අදහස් කරන්නේ මොකද්ද? සම්මා සම්බුදු පියාණන් වහන්සේ වය කියලා අදහස් කරන්නේ මොකද්ද කියලා තර්කවාද කරන්නේ නැතුව ප්‍රඥාවෙන් සිහි බුද්ධියෙන් අහගෙන ඉන්න ඔක්කොටම කලින්. ඊට පස්සේ පුළුවන් ඕන තර්කයක් නගා ගන්න මේ ධර්මය බුදුරජාණන් වහන්සේගේ ආමාදහම. එහෙනම් ඔන්න බලන්න උදේවය අපි දැන් දකින්නවා. ප්‍රමාණිකූලව බලාගෙන යන අපි එකෙන්ද විග්‍රහ කරගන්නවා අද දවසේදී මේ උතුම් ධර්මයට අනුකූලව. එහෙනම් පින්වතුනි ඔන්න පංච උපාදානස්කන්ධයේ උදේවය ලක්ෂණ කීයකින් දකින්නවද කියලා මේ ප්‍රශ්න වලින් අහන්නේ. පංචස්කන්ධයේ උදේ ලක්ෂණ කීයකින් දකින්නවද? වය කීයකින් දකින්නවද? උදේවය ලක්ෂණ කීයකින් දකින්නවද? එහෙනම් මෙන්න මේ ප්‍රශ්නෙට දැන් ඔන්න උත්තර ලැබෙනවා. පංචන්නං කන්දානං උදයන් පස්සන්තෝ පංච වීසති ලක්ෂණානි පස්සති. මේ පංචස්කන්ධයේ උදේ හට ගැනීම ආරම්භය ලක්ෂණ 25කින් දකින්න පංච වීසති ලක්ෂණානි. මේ රූපය, මේ වේදනාව, මේ සංඥාව, මේ සංකාරය, මේ විඥානය, මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධය ලක්ෂණ 25කින් දකින්න උදා වෙන ආකාරය. මේ රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥාන. මේ කියන පහ සමුදේ වෙන ආකාරය, හට ගන්න ආකාරය, උපදින ආකාරය ලක්ෂණ 25කින් දකින්න. පංචන්නං කන්දානං වයං පස්සන්තෝ පංච වීසති ලක්ෂණානි පස්සති. පංචන්නං කන්දානං වයං පස්සන්තෝ පංච වීසති ලක්ෂණානි පස්සති. මේ පංචස්කන්ධේ නැත්නම් මේ පංච උපාදානස්කන්ධේ වය අවසානීය ලක්ෂණ 25කින් දකින්න. එහෙනම් ඉස්සෙල්ලා කිව්වා මේ අවසානීය කිව්වහම බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන අවසානයක් තියෙනවා. ලෝකයා දකින්න අවසානයක් තියෙනවා. ලෝකයා දකින්නේ මොන අවසානයේද? ලෝකයා දකින්නේ හැමතිස්සම తాවකාලික අවසානය. සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මොන අවසානයේද? සදාතනික අවසානය. එහෙනම් පංච උපාදානස්කන්ධේ සදාතනික අවසානයටයි වය කියලා කියන්නේ. කියන්නේ පංච උපාදානස්කන්ධේ නිරෝධ වීම, නිරුද්ධ වීම, නිරෝධෝ නිබ්බාන. පංච උපාදානස්කන්ධේ නිරෝධය නිවනයි. එහෙනම් සම්මා සම්බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ පංච උපාදානස්කන්ධය සමුදය වෙන ආකාරයත් ඒ සමුදය වෙන පංච උපාදානස්කන්ධය නිරුද්ධ කළ හැකි ආකාරයක්. එහෙනම් උදේ වය කියුවා ලක්ෂණ දෙකට. උදා වෙන සහ අවසන් වෙන. උපදින සහ නූපදින. ඒ ලක්ෂණ දෙක. උදේ වය. පංචන්නං කන්දානං උදයබ්බං පස්සන්තෝ ඉමානි පඤ්ඤාස ලක්ෂණානි පස්සති. මේ විදිහට උදේවය දකින බුද්ධ ශ්‍රාවකයා මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය සම්බන්ධයෙන් ලක්ෂණ 50ක් දකි.
එහෙනම් පින්වතුනි මේ උදේ වය කියලා කියන්නේ අනිච්ච ලක්ෂණේ කේනට්ටේන අනිච්ච උපාද වයට්ටේන ලක්ෂණ. උපාද වයට්ටේන අනිච්ච. කේනට්ටේන අනිච්ච උපාද වයට්ටේන අනිච්ච. කුමන අර්ථයෙන්ද අනිච්ච කියන්නේ උපාද වයර්ථයෙන් අනිච්ච කියන්නේ. එහෙනම් උපාද ලක්ෂණ කීයද 25යි. වය ලක්ෂණ කීයද 25යි. එහෙනම් උපාද වය ලක්ෂණ 50කින් දකින්න. එහෙනම් අනිච්ච ලක්ෂණය කියලා කියන්නේ ඇති වුණා නැති වුණා කියලා ඇඟ වේර ගන්න පුළුවන් තරම් සරල න්‍යායක් නෙවෙයි. අටගත්ත තැනම නිරුද්ධ වුණා කියලා ඇඟ බේර ගන්න පුළුවන් සරල න්‍යායක් නෙවෙයි. එච්චර මේ වචනකින් දෙකකින් විග්‍රහ කළ හැකි අර්ථයක් නෙවෙයි. අනිච්චය කියලා කියන ලක්ෂණ 50කින් පෙන්වා දෙන්න ඕන යථාර්ථය. හොඳට අහගන්න දැන් අද පෙන්වා දෙන්න. ලක්ෂණ 50කින් දකින්න ඕන මේ පංච උපාදානස්කන්ධයේ හට ගැනීම සහ සදාතනික අවසානය. එහෙනම් තර්කවාද සියල්ල අවසන් වෙනවා. හොඳින් ධර්මය අහලා අවබෝධ කරගන්න. කවරෙක් නමුත් ධර්මය අවබෝධ කරගන්න ඕන. තර්කවාද කිරීමෙන් ඔබටවත් අපටවත් ඵලයක් ලැබෙන්නේ. ඵලය ලැබෙන්නේ අවබෝධය තුලින් විතරයි. එහෙනම් මෙන්න මේ අනිච්ච කියන පදය ලක්ෂණ 50කින් විග්‍රහ වෙන්න ඕන. ලක්ෂණ 50කින් විග්‍රහ වෙන්න ඕන අනිච්ච කියන පදේ තමයි අනිත්‍ය කියලා ලඝු කරලා සියල්ල ඇති වෙනවා නැති වෙනවා කියන්නේ. එහෙනම් බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ සියල්ල ඇතිවන නැතිවන ආකාරය ගැනද එහෙම නැත්නම් සියල්ල හේතුකින් හටගෙන හේතු නිරෝධයෙන් සදාහටම නිරුද්ධ වන ආකාරය ගැනද කියලා. එහෙනම් අන්න පංචස්කන්ධය මේ විදිහට දැන් ලක්ෂණ 50කින් විග්‍රහ වෙනවා. කොහොමද ලක්ෂණ 50කින් දැන් බලමු ලක්ෂණ 50ක් වෙන්නේ කොහොමද කියලා. ඔන්න අහගන්න. රූපකන්දස්ස උදයන් පස්සන්තෝ පංච ලක්ෂණානි පස්සති. වයම් පස්සන්තෝ පංච ලක්ෂණානි පස්සති. උදයබ්බං පස්සන්තෝ දස ලක්ෂණානි පස්සති. රූපස්කන්ධය උදා වෙන ආකාරයේ ලක්ෂණ 5කින් දකින්න. වයම් පස්සන්තෝ පංච ලක්ෂණානි පස්සති. මේ රූපස්කන්ධයේ අවසානයත් අපි ලක්ෂණ 5කින් දකින්න. එහෙනම් රූපස්කන්ධයේ උදයව්‍ය උදයබ්බයන් පස්සන්තෝ දස ලක්ෂණානි පස්සති. රූපක්කන්දස්ස උදයබ්බං පස්සන්තෝ දස ලක්ෂණානි පස්සති. එහෙනම් රූපස්කන්ධයේ උදේ ලක්ෂණ 10කින් දකින්න. එකෙන්කට විග්‍රහ කරනවා කලබල නැතුව අහගෙන ඉන්න. එහෙනම් ඔන්න රූපස්කන්ධයේ උදය සමුදය හට ගන්න ආකාරයේ ලක්ෂණ 5කින් දකින්නවා. රූපස්කන්ධයේ සදාතනික අවසානයේ ලක්ෂණ 5කින් දකින්නවා. මේ රූපස්කන්ධයේ උදේවය ලක්ෂණ 10කින් දකින්න. ඒ විදිහට මේවන් උපසංහරති. වේදනාක්ඛන්දස්ස උදයන් පස්සන් පංච ලක්ෂණානි පස්සති. වයම් පස්සන්තෝ පංච ලක්ෂණානි පස්සති. උදයබ්බං පස්සන්තෝ උදයබ්බං පස්සන්තෝ දස ලක්ෂණානි පස්සති. එහෙනම් මේ වේදනාස්කන්ධයත් උදා වෙන ආකාරයේ ලක්ෂණ 5කින් දකින්නවා. වය වෙන ආකාරයෙන් හෝ සදාහටම අවසන් කළ හැකි ආකාරයේ අවසන් වෙන ආකාරයේ ලක්ෂණ 5කින් දකින්නවා. වේදනාස්කන්ධයේ උදේවය ලක්ෂණ 10කින් දකින්නවා. සංඥාක්ඛන්දස්සෝ උදයන් පස්සන්තෝ පංච ලක්ෂණානි පස්සති. වයම් පස්සන්තෝ පංච ලක්ෂණානි පස්සති. උදයබ්බං පස්සන්තෝ දස ලක්ෂණානි පස්සති. සංඥාස්කන්ධයේ උදේ ලක්ෂණයත් සංඥාස්කන්ධයේ උදයත් අට ගැනීමත් ලක්ෂණ 5කින් දකින්නවා. අවසානියත් ලක්ෂණ 5කින් දකින්නවා. සංඥාස්කන්ධයේ උදේවය ලක්ෂණ 10කින් දකින්නවා. සංකාරක්ඛන්දස්සෝ උදයන් පස්සන්තෝ පංච ලක්ෂණානි පස්සති. වයම් පස්සන්තෝ පංච ලක්ෂණානි පස්සති. උදයබ්බං පස්සන්තෝ දස ලක්ෂණානි පස්සති. මේ සංඥාස්කන්ධයේ උදේ හට ගැනීම ලක්ෂණ 5කින් දකින්නවා. එහි සදාතනික අවසානයේ ලක්ෂණ 5කින් දකින්නවා. මේ පංච උපාදාන මේ සංකාර ස්කන්ධයේ උදේවය ලක්ෂණ 10කින් දකින්නවා. විඥානක්ඛන්දස්ස උදයන් පස්සන්තෝ පංච ලක්ෂණානි පස්සති. වයං පස්සන්තෝ පංච ලක්ෂණානි පස්සති. උදයබ්බං පස්සන්තෝ දස ලක්ෂණානි පස්සති. මේ විඥානස්කන්ධයේ හට ගැනීම ලක්ෂණ 5කින් දකින්නවා. මේ විඥානස්කන්ධයේ සදාතනික අවසානයේ ලක්ෂණ 5කින් දකින්නවා. විඥානස්කන්ධයේ උදේවය ලක්ෂණ 10කින් දකින්නවා. දැන් බලන්න කීයද කියලා. එහෙනම් දැන් දැක්කා 50 ආකාරය මොකක්ද කියලා. එහෙනම් රූපස්කන්ධයේ සමුදේ වෙන ආකාරය හට ගන්න ආකාරය ලක්ෂණ 5කින් දකින්නවා 5යි. වේදනාස්කන්ධයේ උදේ ලක්ෂණය හට ගන්නා ලක්ෂණය ආකාර 5කින් දකින්නවා 5යි 10යි.
මේ විදිහට වේදනා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහම හට ගන්න ආකාරය උපදින ආකාරය ලක්ෂණ 25කින් දකින්න එකකින් පහ බැගින් රූපේ සමුදය වෙන ආකාරය පහ රූපේ සමුදය වෙන ආකාර පහක් තියෙනවා වේදනාව සමුදය වෙන ආකාර පහක් තියෙනවා සංඥාව සමුදය වෙන ආකාර පහක් තියෙනවා විඥාන සංකාර සමුදය සමාන සංකාර සමුදය වෙන ආකාර පහක් තියෙනවා විඥාන සමුදය වෙන ආකාර පහක් තියෙනවා මේ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන සමුදය වෙන ආකාර පහ බැගින් 25යි පස්සර පහ 25 එහෙනම් අන්න පංචස්කන්ධයේ උදේ ලක්ෂණ 25ක් තියෙනවා ඊළඟට පංචස්කන්ධයේ වය ලක්ෂණ එහෙමනම් 25යි පංචස්කන්ධයේ අපි රූපස්කන්ධය ගත්තොත් රූපස්කන්ධයේ අවසානයේ ලක්ෂණ පහකින් සිද්ධ වෙනවා කියලා පේනවා දකින්න ඊළඟට වේදනාස්කන්ධයේ ලක්ෂණ පහකින් එහි අවසානයේ දකින්න සංඥාස්කන්ධයේ අවසානයේ ලක්ෂණ පහකින් දකින්න සංකාරස්කන්ධයේ අවසානයේ ලක්ෂණ පහකින් දකින්න විඥානස්කන්ධයේ අවසානයේ ලක්ෂණ පහකින් දකින්න මේ විදිහට පංචස්කන්ධයේ වය නො සදාතනික අවසානයේ ලක්ෂණ 25කින් දකින්න වය ලක්ෂණ 25යි එතකොට මොකද වෙන්නේ උදයබ්බම් පස්සන්තෝ දස ලක්ෂණානි පස්සති යන ආදී වශයෙන් විඥාන ස්කන්ධයත් අපි ආකාර 10කට අවසානයේ විඥාන ස්කන්ධය උදේවයි දකින්න. එහෙනම් මෙන්න මේ විදිහට පංචස්කන්ධයේ උදේ වශයෙන් ලක්ෂණ 25කුත් වය වශයෙන් ලක්ෂණ 25කුත් යන ආදී වශයෙන් ලක්ෂණ 25ක් තුළින් පංච උපාදාන ස්කන්ධයේ උදේවයි දකින්න උදේවි ඥානය කියන එකට. උදේවි ඥානය. උදේවි ඥානය කියලා කිව්වේ මොකක්ද කියලා දැන් හොඳට අහගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන උද්‍යව්‍ය ඥානි. මේ යථාභූත ඥාන දර්ශනය ඇති කරන ඥානි. මේ ඥානය යමෙක් තුළ ඇති වුණා නම් ඒ සියලු දෙනා මහා භාග්‍යවන්තයෝ. යෝචේ වස්ස සසං ජීවේ අපස්සං උද්‍යව්‍ය ඒකහං ජීවිතං සෙය්‍යෝ පස්සතු උද්‍යව්‍ය. යෝචේ වස්ස සතං ජීවේ අපස්සං උද්‍යව්‍ය ඒකහං ජීවිතං සියෝ පස්සතු උද්‍යව්‍ය යමෙක් වසර 100ක් ජීවත් වුණත් පළක් නැහැ මේ උද්‍යව්‍ය දකින්න නැතුව මේ උද්‍යව්‍ය ඥානය පහල කරගන්න නැතුව මේ පංච උපාදාන ස්කන්ධයේ සමුදය නිරෝධය දකින්න නැතුව උදේවය උදා වෙන ආකාරයත් සදාහටම අවසන් වෙන ආකාරයේ වය ලක්ෂණයක් උදේ ලක්ෂණයක් වය ලක්ෂණයක් දකින්න නැතුව වසර 100ක් ජීවත් වුණත් පළක් නැහැ යෝචේ වස්ස සතං ජීව අපස්සං උද්‍යව්‍ය වසර 100ක ජීවිතයක් වුණත් ඒක තේරුමක් නැති ජීවිතයක් ඒකහං ජීවිතං සෙය්‍යෝ පස්සත උද්‍යව්‍ය එක දවසක් ජීවත් වුණා ශ්‍රේෂ්ඨයි ඒ ශ්‍රේෂ්ඨ ජීවිතය උද්‍යව්‍ය දැක්ක එහෙනම් උද්‍යව්‍ය ඥානය පහළ වෙච්ච එහෙම නැත්නම් මේ පංච උපාදාන ස්කන්ධයේ උදය සහ වය හට ගැනීම සහ සදාතනිකෙහි නිරෝධ හේතුන්ගෙන් හට ගන්න ආකාරයත් හේතු නිරෝධය නිරෝධ කළ හැකි ආකාරයත් නොනින් දකින්න ජීවිතය එක දවසක් වුණත් ඒ ජීවිතේ ශ්‍රේෂ්ඨයි. එහෙනම් අපි දැනගන්න ඕනේ නම් අනන්ත සංසාරේ ඉඳලා අපි හීන ජීවිතයක් දීන ජීවිතයක් ගත කරලා තියෙන්නේ කියලා. මොකද වසර 100ක් මේ වසර කෝටි ගණන් තිස් සංසාරේ උද්‍යව්‍ය ඥානය පහල කරගන්න නැතුව උද්‍යව්‍ය දකින්න නැතුව ආවා. එහෙනම් ඔබ නුවණින් දකින්න යමක් මේ අනන්ත සංසාරේ අනන්ත කාලයක ඉඳලා ශක්තිති රජ වෙලා මහා භක්ත දෙවියන් වෙලා මහා බ්‍රහ්ම වෙලා යන දිවසේ සෑම සියලු ආකාරයක් තරාතිරමක් ධර්මින්ම මේ සංසාරෙ මෙතෙක් ආපු දුරක් මේ ජීවිතේ යමක් තමයි දැනගත් දවසේ ඉඳලා අද මේ මොහොත වෙනකන් ගත කරපු මේ ජීවිතය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොර එහෙම නැත්නම් මේ උද්‍යව්‍ය ඥාණයෙන් තොර වාසය කරපු කාලයක් නම් එහෙනම් මේ සමස්ත මුළු කාල පරාසයම නිසරු හීනයි දීනයි නින්දා ලැබිය යුතු ජීවිතයක්. ඒ ජීවිතේ ශ්‍රේෂ්ඨ වෙන්නේ වසර කොච්චර මහ පොළවේ වසර ගාණක් ජීවත් වුණා වසර 100ක් ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණා වසර 1000ක් ලක්ෂයක් ජීවත් වුණා ඒ ජීවිතේ හීනමයි. ඒ ජීවිතේ නීචමයි. එහෙනම් දෙවියෝ තියෙන වසර කෝටි ගාණක් ඉන්න බ්‍රහ්මයෝ තියෙන වසර කෝටි ප්‍රකෝටි ගාණක් ඉන්න. ඒ දෙවියෝ තේ ධර්මයේ මේ අමා ධර්මයේ උද්‍යව්‍ය දැක්කේ නැත්නම් උද්‍යව්‍ය ඥානෙ පහල කරගත්තේ නැත්නම් ඒ දෙවියගේ බ්‍රහ්මයාගේ ජීවිතයත් හීනයි දීනයි ලාමකයි. ඒ ජීවිතය තේරුම් නැති ජීවිතයක්. එහෙනම් ඒකහං ජීවිතසෙයෝ ප්‍රත්‍යක්ෂ කරගෙන උද්‍යව්‍ය ඥානෙ පහල කරගත්තාද යමි. ඒ ඥානෙ ප්‍රත්‍යක්ෂ කරගත්තාද යමි. එහෙනම් අන්නේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා
එක දවසක් ඒ ඥානෙ පහළ කරගෙන ඒ ඥානෙ ඇති කරගෙන ජීවත් වුණත් ඒ ජීවිතයේ ශ්‍රේෂ්ඨයි. මොකද ඒ එක දවසේ ජීවිතයක් ඔහුට අප්‍රමාණ සැපයකට මඟ පෙන්වනවා. අප්‍රමාණ ශාන්තිය සපතක් උරුම කරලා දෙනවා. ස්වර්ග මෝක්ෂ සම්පත්තිය කරාම ඒ ජීවිතේ විහිදෙන එක දවසක් ජීවත් වුණා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා තියෙන හිමයි. සුවම් ඵලයටපත් වෙලා එදා මොහොත ඊට පහුවෙන්ද හෝ ඊටත් පහුවෙන්ද හෝ යන වශයෙන් බොහොම සුළු කාලයක් ඇතුළත මරණයටපත් වෙච්ච බුද්ධ ශ්‍රාවකයෝ ගැන සඳහන් වෙනවා. එහෙනම් ඒ අය එතෙක් ඒ ජීවිතය ගත කරපු දින ගණන නෙවෙයි වැදගත් වෙන්නේ. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ඒ ප්‍රඥාව පහළ කරගත්තා වූ ඒ ජීවිතයේ යම්කිසි කාල පරාසයක් තිබුණාද ඒ කාලේ විතරයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. එහෙනම් පින්වතුනි මේ උද්‍යව ඥානෙ පහළ කරගන්න නැතුව කොච්චර කාලයක් මේ සංසාරේ ජීවත් වුණාද අනන්ත දුක් විඳගෙන. එහෙනම් ඔන්න ඔය ආකාර ලක්ෂණ 5කින් 50කින් එකකට උදේ ලක්ෂණ 5යි වාය ලක්ෂණ 5යි අනාදි වශයෙන් එක ස්කන්ධයකට ලක්ෂණ 10 බැගින් 10 වරක් 5 50යි. මේ විදිහට උදේ වාය ලක්ෂණ 50කින් දැකීමේ ඥාණයට කියනවා මෙන්න මේ උද්‍යව ඥානය කියලා. මේ පංච උපාදානස්කන්ධයේ මෙන්න මේ ලක්ෂණ 5 ඇතුලෙන් උදේ සහ වාය වශයෙන් නුවණින් බෙදා දකිමින් දකින ඥාණයට කියන මේ උද්‍යව ඥානය කියලා. එහෙනම් මෙන්න මේ උද්‍යව ඥානය ගැන ගැඹුරු විග්‍රහයක් තමයි යම්කිසි ආකාරයකින් හැකිතරම් උපරිම තේරෙන්නත් ඒ වගේම ගැඹුරු දහම් සියුම් කාරණා මතු කරන්නත් දරන උත්සාහයක් තමයි මේ. බොහෝ දෙනාට තේරෙන්නත් ඕන. ඒ වගේම මෙහි ගැඹුරු ස්පර්ශ වෙන්නත් ඕන. එහෙනම් පින්තුනි ඔන්න අපි දැන් දකිමු ක්‍රමානුකූලයේ උද්‍යව ඥානීය තුලින් දකින ඥාන දර්ශනය කෙබඳු එකක්ද කියලා. නැත්නම් ඒ දකින යථාර්ථය කෙබඳු එකක්ද කියලා. ඒ උද්‍යව ඥාන දර්ශනින් අපිට ස්පර්ශ වෙන්නේ මොන වගේ සත්‍යයක්ද කියලා.